नायकතුමා විසින් විශේෂයෙන්ම බලශක්ති සහ විදුලි බල අමාත්‍යංශයන්ට අදාළව ඉදිරිපත් කරපු ප්‍රශ්නවල 13 වන ප්‍රශ්නය එතුමා අහලා තිබුණේ පසුගිය දවසේ සිදු කරන ලද මිල සංශෝධනයන් තුලින් ඛනිජ තෙල් සංස්ථාව ලාභ තත්ත්වයට පත් වෙලා තිබෙනවද එසේ නැත්නම් පාඩුවක් එක්වනද කියන එක ගරු කතානායකතුමනි පසුගිය 18 වෙනිදා සිදු කරන ලද මිල සංශෝධනය සිදු කරන්න පෙර මේ රටේ ඛනිජ තෙල් අලවියෙන් ඛනිජ තෙල් මිලදී අරගෙන ඛනිජ තෙල් අලවිය කිරීම තුලින් ඉන්ධන අලවිය කිරීම තුලින් දෛනිකව ඛනිජ තෙල් සංස්ථාව ලැබපු පාඩුව මිලියන 1613ක් ගරු කතානායකතුමනි. ඒ කියන්නේ අපි ඛනිජ තෙල් සඳහා අපි වියදම් කරන මුදලට වැඩිය අඩු මුදලකට තමයි අපි ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ ඒක ලබා දීලා තිබුණේ. ඒ සඳහා සහනාධාරයක් ලබා දීලා තිබුණා පෙට්‍රල් වලට, ඩීසල් වලට, භූමි තෙල් කියන තුනටම ඒක දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආවා. 1613ක් දෛනිකව සිදුවෙච්ච පාඩුව බිලියන 1.6ක්. ඒ වගේම මිල සංශෝධනය තුලින් ඉන් පසුවත් ගරු කතානායකතුමනි අපි කියන්න ඕනේ ඒක ලාභදායී තත්ත්වයට පත් වෙලා නැහැ. සෑම ලීටරයකින් තවමත් ජනතාවට සහනාධාරයක් ලබා දෙමින් තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ගත්තම භූමි තෙල් රුපියල් 84 පවත්වාගෙන යන්නේ භූමි තෙල් සඳහා යන වියදම රුපියල් 313ක් ලීටරයක් වෙනුවෙන්. නමුත් මේ රටේ ඉන්න දීවර සහ අඩු ආදායම්ලාභී තීරුවල ජනතාවට ඒ සහනාධාරය ලබා දිය යුතු නිසා මේ රජය තවමත් රුපියල් 87ක මුදලකට ඒ භූමි තෙල් ප්‍රමාණය ලබා දෙනවා. ඒ වගේම ඩීසල් වලටත් තවමත් අපිට අලාභයි, පෙට්‍රල් වලටත් අපි අලාභයි. රුපියල් 330ක රුපියලේ අගය තියෙන අවස්ථාවේ තමයි අපි මිල සංශෝධනය කරේ. අද ඒක මේ වන විට 360 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම බොරතෙල් බැරල් එක මිලත් තාමත් පහළ වැටලා නැහැ ලෝක වෙළඳපොළ තුල. ඒ නිසා මේ සංශෝධනය තුලත් තවමත් අපි ආයතනයක් හැටියට රජයක් හැටියට පාඩු ලැබමින් තමයි ඉන්ධන ආනයනය කිරීමේ කටයුත්ත අපි සිදු කරන්නේ. මේකට පඩි නඩි ඇතුළත් වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. සමහරු මතයක් තියෙනවා අපි මුදල් දීලා නම් ඉන්ධන ගන්නේ කොහොමද මේ ඛනිජ තෙල් සංස්ථා පාඩු ලබන්නේ කියලා. අපි මිලදී ගන්න මුදලට වැඩිය හුඟක් අඩු මුදලකට තමයි ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ මේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා දීමේ කටයුත්ත කරලා තියෙන්නේ. අපේ ආණ්ඩුව පමණක් නෙවෙයි දීර්ඝ කාලයක් තිස්සේ හැම ආණ්ඩුවක්ම. ඒ නිසා මේක යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගන්න පියවර මොකක්ද කියලා ඔබතුමා අහලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා IOC සමාගම සහ සිපෙට්කෝ කියන දෙකම අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට මේ සඳහා විනිවිදභාවයෙන් යුතු යම් මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි කියන එක. මිල සූත්‍රයෙන් අපි සියලුම අපේ පාඩුව පියව ගන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ. නමුත් යම් කිසි ආකාරයක අලාභය අවම කරගෙන අපිට අලාභය අවම කරගත්තොත් විතරයි අපිට ඊළඟ නෞකාව සඳහා අවශ්‍ය මුදල් ටික අපිට උපය ගන්න පුළුවන් වෙන්නේ ඒ ඇනවුම් කටයුතු කිරීම සඳහා. ඒ වගේම ගරු කතානායකතුමනි මේක මීට අවුරුදු දෙකකට පෙර වසර දෙකකට පෙර ඛනිජ තෙල් සංස්ථාවට මාසයක් වෙනුවෙන් ඉන්ධන ඇනවුම් කරන්න වියදම් වෙච්ච මුදල තිබුණේ ඩොලර් මිලියන 150කට අඩු මුදලක්. ඩොලර් මිලියන 150කට අඩු මුදල අද ලෝකයේ ඉතිහාසයේ වැඩිම මිල බවට පත් වෙලා තියෙන මොහොතක බොරතෙල් බැරල් එකක මිල අද දවස වෙන විට අපිට ඩොලර් මිලියන 580ක් වැය වෙනවා මැයි මාසේ සඳහා පමණක් සම්පූර්ණ ඉන්ධන ආනයනය කරන්න. එතන 120 ඉඳලා 580 දක්වා මේක පහුගිය මාස කීපේ 400 450 580 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපි උපකල්පනය කරනවා දෙසැම්බර් මාසේ දක්වාම මේ තියෙන මිල ගණන් වලට පවත්වාගෙන ගියොත් අවම වශයෙන් අපේ ඛනිජ තෙල් සංස්ථාවට මහා භාණ්ඩාගාරය හරහා මුදල් අමාත්‍යාංශය හරහා අවම වශයෙන් ඩොලර් මිලියන 550ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා කියලා මේ සැපයුම් ජාලය පවත්වාගෙන යන්න. ඒ වගේම කරු කතානායකතුමනි මේ මෙතන අහලා තියෙනවා විශේෂයෙන්ම මේ ඇනවුම් කටයුතු කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව අපිට දැනටත් IOC සමාගම හරහා විශේෂයෙන්ම ඉන්දියානු IOC සමාගම හරහා මේ වන විට ඩොලර් මිලියන 200ක අපිට ලබා දීපු දීර්ඝ කරන ලද ණය ක්‍රමය තුලින් ඉන්දියාවෙන් අපිට ඩොලර් මිලියන 500ක ණය ක්‍රමයක් ලබා දුන්නා. ඒ ණය ක්‍රමය ඇතුලේ ඩොලර් මිලියන 400ක් මේ වෙනට පාවිච්චි කරලා තියෙනවා. තව 100ක ඇනවුම් මේ මාසය තුල සම්පූර්ණ වෙනවා. තවත් ඩොලර් මිලියන 200ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. ඒ 200 සඳහාත් අපිට නෞකා 4ක් මේ මාසය තුල ලැබෙන්න නියමිත වෙලා තිබෙනවා. ඒ වගේම තවත් මිලියන 500ක් දක්වා ඒක දීර්ඝ කරන්න අපි ඉල්ලලා තියෙනවා. නමුත් ඉන්දියානු මේ ණය ක්‍රමය යටතේ බොරතෙල් සහ දැවිතෙල් කියන දෙකම අපිට ආනයනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි වෙනත් පාර්ශව වලින් බොරතෙල් සහ මේ කටයුතු කළ යුතුයි. තාමත් මම අමාත්‍ය ධූරයේ දින 15ක පමණ කාලයක් ගත වෙන්නේ ගරු කතානායකතුමනි. සාමාන්‍යයෙන් නෞකාවක් ඇනවුම් කරන්න අපි මාසයකට ඉස්සෙල්ලා තමයි මේ ක්‍රමවේදය හදන්නේ. ඒ නිසා අපි කනගාටුවට පළ කරනවා විශේෂයෙන්ම ජනතාවට යම් ඇති වෙලා තිබෙන මේ තදබදයන් පිළිබඳව ඒකත් අපි දැනුවත් කළ යුතුයි. පහුගිය සතියේ මාධ්‍යෙන් වාර්තා කළ තිබුණා ඉන්ධන නිකුත් කරන්නේ නැහැ කියලා ගරු කතානායකතුමනි ඒක සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්.
මැයි මාසේ පළවෙනිදා කියලා කියන්නේ කම්කරු දිනය. කම්කරු දිනේ විශේෂයෙන් මේ ඉන්න සේවක මණ්ඩලය විසින් ඉල්ලලා තිබුණා කම්කරු දිනේ විශේෂයෙන්ම වුන් සිංහල අලුත් අවුරුද්දට වැඩ කරපු නිසා යම් කිසි උන්ට කාලයක් ලබා දෙන්න කියලා නිසා මැයි මාසේ පළවෙනිදා වහලා තිබුණේ. නමුත් අවාසනාවට මැයි මාසේ දෙවෙනිදා කියන දවසේ පෞද්ගලිකව මේ රටේ ප්‍රවාහනය කරන ටැංකි රථ බෞසර හිමියන් යම් වෘත්තිමය ක්‍රියාමාර්ගයට යෙදුණා. මේ රටේ ගරු කතානායකතුමනි පහුගිය මාස කීපේ පෙබරවාරි මාසේ ගත්තම මේ පෞද්ගලිකව ප්‍රවාහනය කරන ටැංකි රථ සඳහා පමණක් ලක්ෂ 2800කට වැඩි මුදලක් වැය කරලා තියෙනවා khනිජ තෙල් සංස්ථාවෙන් මේ ඉන්ධන බෙදා හැරීමේ කටයුත්ත කරන්න. ඒතර උන් මිල සංශෝධනයක් ඉල්ලුවා. මම කියන්නේ ඒක අසාධාරණයි කියලා. ඉන්ධන මිල වැඩිවීම ඒ වගේම අනෙකුත් භාණ්ඩවල මිල වැඩිවීමත් එක්ක උන් සංශෝධනයක් ඉල්ලුවා. ඒ සංශෝධනය අපි එකඟ වුණා ලක්ෂ 4800ක් දක්වා මාසයකට ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න. නමුත් ඔවුන්ගේ ඉල්ලීම තිබුණේ ලක්ෂ 5300ක් දක්වා යන්න. ඒ නිසා එසේ කිලිසීම සේත්ම අපිට කළ නොහැකි නිසා අපි ඔවුන්ට කිව්වා අපිට ලබා දෙන්න පුළුවන් මුදල් පිළිබඳව අවසාන එක දිනක වර්ජනයෙන් පසුව නැවත සේවයට එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේ මිල අපි මේ මූල්‍ය තත්ත්වය පාලනය කර ගැනීම, වියදම් පාලනය කර ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයාත් එක්ක දුම්රියෙන් වැඩිපුර කොටසක් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කරන්නත් ඉන්ධන පිරවුම් හල්වල තියෙන බවුසර් වලින් වැඩිපුර කොටසක් කිරීම සඳහාත් අපි මේ වෙනකොට කළමනාකරණය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි ඊයේ පෙරේදා දවසේ නැවත වතාවක් පෝලිං තත්ත්වයක් ඇති වුණා. අපි දින දෙක තුනකින් පෝලිං සියල්ල නැති කරාට පස්සේ යම් සංවිධානාත්මක පිරිස් විසින් යම් කරා කියන එකත් අපි පැහැදිලිව දන්නවා. ඒ වගේම මම මේ වෙලාවේ කියනවා කරු කතානායකතුමනි මේ වෙලාවේ අපිට ප්‍රමාණවත් තරම් පෙට්‍රල් තොග අපේ රටේ තියෙනවා. අපි ඊයේ දවසේත් පැමිණිච්ච නැවත් එක්ක අද ඉඳලා ඊයේ රෑ ඉඳලා අපි පෙට්‍රල් ඉන්ධන පිරවුම් වලට යන්න දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දින 3ක් විතර යනකොට අපිට පෙට්‍රල් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඩීසල් පිළිබඳව අපිට යම් ගැටලුවක් තියෙනවා කරු කතානායකතුනි. ගැටලුවක් කියන්නේ ප්‍රමාණවත් තොග නැතිවීම නෙවෙයි. විශේෂයෙන්ම පහුගිය දින කීපේ නොරොච්චෝලේ බලාගාරයේ කඩා වැටුණා කරු කතානායකතුමනි ඉරිදා සවස වෙනකොට. ඉරිදා සවස වෙනකොට නොරොච්චෝලා බලාගාරයේ මෙගාවොට් 275ක් පද්ධතියෙන් ඉවත් වීම නිසා අපිට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න සිද්ධ වුණා. අපි එක පැත්තකින් ඉන්ධන ටික ඉන්ධන පිරවුම් හල් වලට දීලා ඉවරලා ඉන්ධන පොලිම නැති කරනවද? එහෙම නැත්නම් අපේ ඉන්ධන ටික බලාගාර වලට දීලා ඉවරලා පැය 3යි විනාඩි 20ට විදුලි කප්පාදුව පවත්වාගෙන යනවද කියන එක. අපිට නිකුත් කරන්න පුළුවන් ඉන්ධන පිරවුම් වලට ඕන තරම් අපිට දීසල් නිකුත් කරන්න පුළුවන්. හැබැයි එසේ වෙනව නම් අපිට අනිවාර්යයෙන්ම අපේ තියෙන විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20 ඉඳලා පැය 7ක් 8ක් දක්වා යන්න වෙනවා. ඒ නිසා රජයක් හැටියට අධිකරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන තොග නිකුත් කළ යුතු නිසා අපේ බලාගාරවලට අපි මේ දවස්වල කළමනාකරණය කරන ඉන්ධන තොග වලින් වැඩි කොටසක් අපි දාලා තියෙනවා බලාගාර වෙනුවෙන්. ඒ වගේම අපි ජානක වක්කුමර ඇමතුමත් සිරිපාල ගම්ලත් ඇමතුමත් අනුරාධ ජයරත්න ඇමතුමත් එක්ක කතා කරලා වාරි මාර්ග සහ මහවැලි අමාත්‍යවරුත් එක්ක මේ වෙලාවේ අපිට ජල විදුලි බලාගාර වලින් ලබා ගන්න පුළුවන් උපරිම ධාරිතාව අපි අරගෙන තියෙනවා. ඒ නිසා ඉදිරි දින 5 වෙනුවෙන් ඔවුන් අපිට සහතිකයක් දීලා තියෙනවා නොරොච්චෝලේ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙන බලාපොරොත්තු වන ඉරිදා හවස. ඒ වෙනකන් අපිට යම් ආකාරයකින් කළමනාකරණය කරගත යුතුයි අපේ තිබෙන ඩීසල් තොග. මොකද අපේ ඩීසල් ඊළඟ නෞකාව අපේ පැමිණීමට නියමිතලා තිබෙන 11 වෙනිදා ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ ඒක සමහරට තව දින දෙකක් ප්‍රමාද වෙයි. ඒ දින දෙකක් ප්‍රමාද වුණත් අපිට තියෙන තොග කළමනාකරණය කරගත යුතුයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් දෛනිකව මෙට්‍රික් ටන් 4000ක් නිකුත් කරනවා වෙළඳපොළට ඩීසල් වශයෙන්. නමුත් අපි මේ දින කීපේ මෙට්‍රික් ටන් 1000ක් 1500ක් පමණයි අපිට නිකුත් කළ හැක්කේ. මොකද අපේ ප්‍රමුඛතාවය වෙන්නේ බලාගාර වලට අවශ්‍ය ඉන්ධන තොග ලබා දෙන්න. නමුත් පාර්ලිමේන්තුවේ කවුරු හරි කියනවා නම් නෑ පොලිම නවත්තන්න ඒක සඳහා ඉන්ධන තොග දෙන්න විදුලි කප්පාදුව වැඩි වුණත් කමක් නෑ කියලා. ඒකටත් අපි ඔබතුමන්ලා එහෙම එකඟ වෙනවා නම් ගැටලුවක් නෑ. නමුත් රජයක් හැටියට ප්‍රතිපත්ති තීන්දුව අරගෙන තියෙන්නේ මේ වෙලාවේ අපේ විදුලි බලාගාර සම්පූර්ණ දිව්වත් ජල විදුලි බලාගාර අපේ සම්පූර්ණ තාප බලාගාර ටික දිව්වත් අපිට ධාරිතාව මදි. අපි මේක තේරුම් ගන්න ඕන 2014 ඉඳලා අපේ විදුලි බල පද්ධතියට අලුතෙන් එකතු වෙලා නැහැ මෙගාවොට් 350ක් අනිවාර්යයෙන්ම එකතු වෙ යුතුයි. ඒ නිසා කවුරු මේ පුටුවට ආවත් කවුරු ආණ්ඩු කරත් මේ කටයුතු වෙන්නේ මූණ දිය යුතුයි ගරු කතානායකතුමනි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ජනතාවගෙනුත් අපි කනගාටුව පළ කරනවා. අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඩීසල් තොග රැස් කරන්න එපා. ඩීසල් අපි යම් කිසි සීමාවක් ඇතුව නිකුත් කරන්නේ විදුලිය බලය පැය 3යි විනාඩි 20ට කප්පාදුව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා. නමුත් අපි අඛණ්ඩව ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු අපි කරනවා. පෙට්‍රල් අවශ්‍ය ප්‍රමාණවත් තොග මෙට්‍රික් ටන් 3000ක් දවසට අපි නිකුත් කිරීම සඳහා ඊයේ සවස් ඉඳලා ඒ කටයුතු ආරම්භ කරලා තිනවා. අපි පිළිගන්නවා පහුගිය දින දෙකේ වෘත්තීය ක්‍රියාමාර්ග සහ
තිබුණු අපේ තාක්ෂණික සහ කළමනාකරණ කටයුතු නිසා අපිට යම්කිසි බාධාවන් සිදු වුණා කියන එකත් අපි මේ ලාභේ පිළිගන්නවා ගරු කතානායකතුමනි. ඒ නිසා අපි මුදල් අමාත්‍යාංශයට ඉල්ලලා තියෙනවා අපිට ණයබර ලිපි විවෘත කර ගැනීම සඳහා අවසරය දෙන්න කියලා. ගරු කතානායකතුමනි අපි මතක් කරන්න ඕන මේ ඩොලර් හොයාගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්ධන ටික මිලදී ගන්න විදුලි බලය අපිට නේ කරන්න ඒ අවශ්‍ය ඩොලර් ටික අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මේ රටට ඩොලර් ටික ආවොත් විතරයි. හැබැයි කවුරු හරි හිතනවා නම් හර්තාල් කරන එකෙන් මේක ඩොලර් ටික අපිට ගලාගෙන යනවා කියලා. උද්ඝෝෂණය කරන ඒවායි මේ අපිට එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ උද්ඝෝෂණය කරන පිරිස් හර්තාල් කරන පිරිස් දැනගත යුතුයි කවුරු මේක කරත් කවුරු මේකේ ආණ්ඩුව ගත්තත් අපිට ඒ විදේශ විනිමය රටට ආවොත් අපේ කර්මාන්ත පවත්වාගෙන ගියොත් විතරයි අපිට මේ කටයුත්ත අපිට අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි බොරතෙල් හෝ තෙල් අපි නිෂ්පාදනය කරන රටක් නෙවෙයි. අපි සියලුම රටවල් එක්ක සාකච්ඡා කරනවා. සමහරව අපිට යෝජනා කරලා තිබුණා රුසියාවත් එක්ක සාකච්ඡා කරන්න කියලා. ඔව් අපි ඒ සඳහා සාකච්ඡා කරා. අපිට ගන්න පුළුවන් හැම යෝජනාවක්ම අපි ගත්තා. විපක්ෂයේ කවුරු හරි ඉන්නවා නම් විපක්ෂ නායකතුමා පහුගිය කාලේ කියලා තිබුණා එතුමාට තෙල් ගෙනල්ලා දෙන්න ඕන තරම් මිත්‍රයෝ ඉන්නවා එතුමාට උදව් කරන්න සූදානම් කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාට මේ වෙලාවේ ඔබ රට ගැන හිතනවා නම් ඔබතුමාගේ තියෙන සම්බන්ධකම් මත තෙල් ටික ගේන්න මැදිහත් වෙන්න. තෙල් ටික අඩු මුදලට ගේන්න කවුරුහට පුළුවන් නම් විපක්ෂය නියෝජනය කරන ඕනම කෙනෙක්ට ඒ අදහස් වලට අපි සවන් දෙන්න සූදානම්. අපි ඕනනම් කැමති විපක්ෂය නියෝජනය කරන පිරිසක් මේ තෙල් ආනයනය කරන කමිටුවටත් දාන්න. අපේ යෝජනා පිළිබඳව අපි කටයුතු කරන්න. ඒ සඳහාත් අපි ඉඩ දෙන්න අපි සූදානම්. පහුගිය කාලේ සමාජ මාධ්‍යවල සමහරු වාර්තා කරලා තිබුණා රුපියල් 80ට පෙට්‍රල් දෙනවා බඩේරුම් වලින් කියලා. අපි මේ පුද්ගලයන්ට කතා කරා. හැබැයි කනගාටුව කරුණ මාධ්‍යෙන් කතා කරනවා සමාජ මාධ්‍යෙන් එහෙම යෝජනා කරනවා. හැබැයි ඇවිල්ලා අමාත්‍යාංශයක් එක්ක රජයක් එක්ක එකට කටයුතු කරලා ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න අඩුමතරමේ සාකච්ඡාවකටත් එන්න කැමති නැහැ. ඒක තමයි යථාර්ථය. ඒ නිසා ගරු කතානායකතුමනි අපි රජයක් හැටියට වගකීමෙන් කටයුතු කරනවා. මේ විෂය භාර අමාත්‍යවරයා හැටියට සති දෙකක කාලයක් මම හිටියේ. නමුත් අපි ඊළඟ ජූනි මාසයේ ඉඳලා අපි සම්පූර්ණයෙන්ම මේ ආනයන කරන ඉන්ධනවල අපි සියලුම අපි මේ කරන්න ඕන අපේ ඇනවුම් අපි සහතික කරගෙන යන වැඩපිළිවෙල කරනවා. ඊයේ දවසේ අපි මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරා. ඔබතුමාලට හංගන්න දෙයක් නැහැ. අපේ තියෙන මූල්‍යමය තත්ත්වය අපේ රටේ තියෙන එක. ඒ තුලින් අපි යම් දීර්ඝකාලීන විසඳුම් යා යුතුයි. ඒ වගේම අපි ඓතිහාසික වැරද්දකුත් කළා තියෙනවා. සපුගස් කන්ද පිරිපහදුව වහපු එක. සපුගස් කන්ද පිරිපහදුව වහපු එකෙන් අපිට විශාල පාඩුවක් තියෙනවා. ඉන්ධන ආනයනය කිරීම සඳහා විශාල මුදලක් ගිහිල්ලා තියෙනවා සපුගස් කන්ද පිරිපහදුව වහපු එක. ඒක වැරදි ප්‍රතිපත්තිමය තීන්දුවක්. ඒ තීන්දුවත් වෙනස් කරලා අපි නැවත වතාවක් ඉතා ඉක්මනින් සපුගස් කන්ද පිරිපහදුවත් අපි ආරම්භ කරනවා කියන එකත් අපි මේ වෙලාවේ සභාවට මතක් කරනවා ගරු කතානායකතුමනි.